එතකොට අද සූදානම් අපේ පාඩම නිබන්ධනාංක 5 නේද පුතේ? නිබන්ධනාංක 5 නේද බලන්න? හොඳයි. චුට්ටක් අපි මෙන්න මේක මම ඔයගොල්ලන්ට අර අමතර ක්ලාස් එකේදී අපි කතා කරා මෙන්න මේ වීඩියෝ එකත් ඒ ගැන චුට්ටක් තියෙනවා අපහු බලලා ඉන්න. Successfully made the first controlled, powered and sustained heavier-than-air human flight. Their aircraft, known as the Wright Flyer but later referred to as Flyer 1, made its historic flights about 4 miles south of the town of Kitty Hawk in North Carolina. 4 flights were made on the day, with the first by Orville lasting for just 12 seconds over a total distance of only 36.5 metres. In flight, and began to devise control systems that could be employed on manned gliders. Their justification Orville Wright take this place in the Orville Wright. හරි පුතේ මේකේ ගොඩක් තියෙනවා. ඒ දැන් ඔයගොල්ලන්ට මේ පරණ දර්ශනයක් තමයි ඔයගොල්ලෝ දැක්කේ අන්තමින් දකින්න නැති. දැක්කද මේ අවස්ථාව? හරි දුර්ලභ නේද? හරි දුර්ලභ දර්ශනයක්. ලෝකේ අපි කතා කරපු විදිහට නේද ගොඩාක් වෙනස් කරපු අවස්ථාවක්. හරි අපි යම් පාඩමට රයිට් පුතේ එතකොට අපි නිබන්ධනයේ මම හෝම්වර්ක් කීපයක් දුන්නා අර ගණන් 3ක් හදන්න. ඒ ටික බලමු අපි.
हाँ सर। මෙන්න මෙතන 8 9 10 නේද පුතා? ඔව් සර්. right right. හරි. අපි මේ පළවෙනි ගණන් ටික මේ විදිහට පිළිතුරු බැලුවා. මෙන්න බලන්න මෙතන තියෙන ගාන කොහොමද අපි පිළිතුර ගන්න කියලා පොඩ්ඩක් බලමු. සාකච්ඡා කරලා බලමු. පුතාලගේ කතාව නතර කරමු අපි. මයික් මියුට් කරගන්න. හොඳයි. දැන් බලන්න 8යි 6යි අපි එකතු කරනකොට පුතේ මේ 8ට 6 ගණන් කරන්න පුළුවන්. ඊට වඩා අපිට ලේසි 8යි 6යි 14යි කියලා අපිට එනවනම් නේද? 8යි 6යි 14යි. ඔන්න අපි 14න් 4 ලියලා අපි මොකද කරන්න ඕනේ? ඉතුරු එක එහා පැත්තට ගෙනියන්න ඕනේ නේ. මේ දෙන්න එකතු කරපුවාම 14යි. මෙන්න මෙතෙන්ට ගියා. දැන් බිඳුවට එක දාපුවාම 0.1 1 මේ 5යි 6යි. හරි? 3යි 2යි 5යි. මේක තියනවා නම් හරි දාන්න පුතා. අපි ඊළඟ එක බලමු. දැන් බලන්න 9යි මේ 7යි එකතු කරනවා. කීයද 9යි 7යි පුතේ? 9ට එකක් දාන්න ලේසියිනේ මෙතනින් 10යි නේ. එහෙම අර මතකෙන් ලේසි කරන්නේ. ඔව් 10යි 16යි නේ. ඔන්න 16න් 6 පුතාලා ලියලා ඇති මෙතන. ඉතුරු වෙනවා 1. එතකොට 3 මේ 4ට ඒක ගියාම 5යි 3යි මෙතන 8යි නේද? ඔන්න දැන් 8යි. ඊට පස්සේ 6යි 1යි 7යි. දැන් පුතාලාගේ පිළිතුර කීයද තියෙන්නේ බලන්න. 7යි. හොඳයි දැන් බලමු අපි මේකෙත් කොහොමද පිළිතුර එන්නේ කියලා බලමු අපි. හරිද? 9යි 3යි එකතු කරා 12යි. ඔන්න අපි අර විදිහටම නේද? 9යි 3යි 12යි. මෙන්න 2යි. ඉතුරු එක මෙතනින් ලිව්වා. 6ට එක 7යි. මේකයි 8යි. 4යි 2යි 6යි. ඔන්න පිළිතුර තියෙනවා නම් 6 oh good. පුතේ හරි. මට මේ ඊළඟට කියන්න ගණිතය අපි ඔක්කොම ඉවර කරාද? එදා ඔතන ටික ඉවර කරානේ. මව් බස කොටස කලේ නෑ නේද පුතේ? චූටි එකක්වත් බලන්න. මව් බස කරා ඉවරයි. පරිසරය නේද තියෙන්නේ එහෙනම්? ඔව් සර්. පරිසරය තියෙන්නේ. සාලිවිමත් කරානේ. සර් මට බැරි වුණානේ. සාලිවිම කරා නේද එදා? ඉක්මනට කියන්න. සර් මට හුන්නනේ. හරි නෑ පුතේ මොනවත් නෑ. අපි දැන් බලමු පරිසරයේ පාඩම. දැන් ඔන්න මෙතන එකක් තමයි තියෙන්නේ. පුතා මොනවත් කිව්වේ නෑ. අපි මොකක්ද අද කතා කරන්න කියලා බැලුවේ දැන්. හරි? සර් සාලිවිම් ටික මට ලියන්න බැරි වුණානේ. හරි බලන්න මෙන්න පරිසරයේ කොටසේ අපි පුතේ චුට්ටක් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ බලන්නකෝ උදේ දිවා කාලේ උදේ කාලය දවල් කාලය මෙන්න මේ කාලෙට පිපෙන මල් තියෙනවා පුතා. දැන් අපි මේ පාඩමේදී කතා කරනවා මේ බලන්න නෙළුම් මල් උදේට පිපෙන්නේ. මේ ලියන්න මාරු වෙන්න ඕනේ. රෝස, අරලිය, වතුසුදු, සල්, ඕකිඩ් මෙන්න මේ වගේ ඒවා පුතා මෙතෙන් තියෙනවා. ඒතර මේ වගේ මල් උදේ කාලයට පිපෙන සූර්යකාන්ත කඩරොල් නේ. හරිද? එතකොට මේ බලන්න රාත්‍රී කාලයට පිපෙන මල් තියෙනවා. රැයට පිපෙන්නේ කඩුකුල්, සේපාලිකා, මෙන්න කුමුදු මල. මේ බලන්න ලස්සන චූටි මල. කුමුදු මේ. මෙන්න සමන් පිච්ච. පෙති පහක් තියෙන මල. මේ ඇටේරියා. මේ ඇටේරියා මල් වයඹ පළාත් පුෂ්පය විදිහට තමයි පුතේ හඳුන්වන්නේ. මේ තියෙන්නේ.
එහෙනම් ඔන්න මේවට කියනවා මොනවද? රාත්‍රියට පිපෙන මල්. ඔන්න ඔය ටික මතක තියාගන්න. මොනවද? කඩුපුල් පිපෙනවා රැයට. සේපාලිකා පිපෙනවා. කුමුදු මල් පිපෙනවා. ඇටේරියා පිපෙනවා. සමන් පිච්ච පිපෙනවා. ඔන්න රාත්‍රියට පිපෙන මල්. බලන්නකො මේ රැයට පිපෙන මල් වල විශේෂයෙන් පාටකුත් තියෙනවා. දැන් අර උඩ තිබුණු මල් වලට වඩා මේ බලන්න. මේවා විවිධ පාට තිබුණා නේ. හැබැයි මේ රාත්‍රියට පිපෙන මල් බොහෝ විට පාට සුදු. මේ බලන්න. ඒ පාට සුදු පාටට තියෙන්නේ රාත්‍රී කාලයට මල් තමන් වෙත කෘමි සතුන් ඇද ගන්නට තමයි මේ පාටෙන් පිපෙන්නේ. හේතුව මල් කැමති ඒගොල්ලෝ පරාගණය කරන්නට එන සතුන් ඇද ගන්න. එහෙනම් මොනවද ඒ සත්තු කියලා පුතාලා දන්නා පරාගණයට උදව් කරන රාත්‍රී කාලේ චූටි චූටි කෘමි සත්තු මේ එහෙම එනවා. එතකොට අන්න දැන් සමනල්ලු එහෙම රැට නෑ. නමුත් සමහර චූටි සත්තු එනවා. එතකොට අන්න ඒකට තමයි මේ වර්ණය මේ අනිත් එක එයා සබහාදාමෙන්ම රැට පේන පාට තමයි මේ සුදු. ඒකට තමයි ඒක සුදු පාටට හැදිලා තියෙන්නේ. එතකොට රැට සතෙකුට මේ වර්ණය පේනවා. නැත්නම් කළු පාට වගේ පේන්නේ නැහැ නේ. ඒ කියන්නේ තද නිල් පාට, තද රතු පාට රැට පේන්නේ නැහැ. අන්න ඒකයි. හරි. ඊළඟට බලන්න මේ අපි ඒකත් එක්කම දැන් ඉස්සරහට බලනවා. පොළව හා අහස පාඩම ඇසුරින් පිළිතුරු සපයන්න. දැන් ඔන්න පුතාලාගේ නිබන්ධනය ගත්තාම නිබන්ධනයේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. බලන්න. මෙතන තියෙනවා කසල බැහැර කරන ප්‍රධාන ක්‍රම දෙක ලියන්න. අපි පුතේ මතකද අපි ඉගෙන ගත්ත කසල බැහැර කරන ක්‍රම දෙකක්. ක්‍රම දෙකක් කතා කරා. අන්නේ ක්‍රම දෙක අපිට මෙතන ලියන්න කියලා කියන්නේ. මොනවද ඒ ක්‍රම දෙක? මතකද? දිරණ කසල කියලා වෙන් කරා වෙනම නොදිරණ කසල කියලා වෙන් කරා. එතකොට දිරණ සහ නොදිරණ තමයි පුතේ ප්‍රධාන වශයෙන් කසල බැහැර කරන ක්‍රම දෙක. ඔන්න අපිට ඉගෙන ගන්න තියෙනවා කසල බැහැර කරන ප්‍රධාන ක්‍රම දෙක. දිරණ කසල නොදිරණ කසල. හරි. පුතාලගේ නිබන්ධනයේ ලියන්න මේ පිළිතුරු දෙක. දිරණ කසල නොදිරණ කසල. හරි? right. ඊළඟට පුතේ බලන්න මෙතන තියෙනවා දෙවෙනි ප්‍රශ්නයට මේ බලන්නකෝ කොම්පෝස්ට් සෑදීමට ඔබ ඉගෙනගත් බඳුන් දැක්වෙන රූප සටහන් අඳින්න. දැන් පුතේ අපිට මේ ඉස්කෝලේ පාඩම අපි ඉගෙන ගන්නකොට මේ කොම්පෝස්ට් හදන මෙන්න මේ බඳුන් දෙක ඉගෙන ගන්න තිබුණා. මෙන්න මේ බඳුන් දෙක. දැන් මේවා ඉස්කෝලවල ගෙනල්ලා හදලා එහෙම තමයි අපි කරන්නේ. හරිද? දැන් එතකොට ඉඩකඩ තියෙන පාසල් වල මේවා හොඳට හදනවා. ඉතින් ඉඩකඩ නැති පාසල් වල කරන්න දෙයක් නැහැ. ඒතොර ගෙදරින් හදනවානේ. right. දැන් බලන්න. මේ පුතා දැන් මෙන්න මේකට ගන්නෙ මොනවද? දැන් මේකට ගන්නවා මේ ලීනේ තියෙන්නේ. එතකොට පුළුවන් අර ඕගොල්ලෝ දන්නවද වැටමාර. සමහර ප්‍රදේශවල කියනවා වැටමාර. සමහර අය කියනවා ගිනිසීරියා. සමහර අය කියනවා ඇල්බීසියා. අන්න ඒ කෝටුව භාවිත කරන්න පුළුවන්. එතකොට මේක පුතේ මේ හැඩය ගත්තොත් අපි කරක් ගෙඩියක් අනිත් පැත්තට තිබ්බා වගේ. කරක් ගෙඩිය මතකනේ අපි පෙන්වුව කලින්. කරක් ගෙඩියක් අනිත් පැත්තට තිබ්බා වගේ. ඒ කියන්නේ උඩ පැත්ත ලොකුයි යට පැත්ත කුඩායි. දැන් මේකට කසල දාන්නේ මොකටද? දිරන්න. එහෙනම් අපි කසල මේකේ ගන්නත් ඕනේ. මේ ගන්නෙ කොහෙන්ද? යටින්. එතකොට මේ ටික ටික දිරන කසල ටික යටටනේ උඩට අලුත් ඒවා එකතු වෙනවා. එහෙනම් පුතේ දැන් මේ කසල ටික අපි යටින් තමයි මේ කවුලුවක් මේ තැනකින් පොඩක් කඩාගෙන ගන්න ඕනේ. එහෙනම් මේක ඒ අර දිරන කසල දාන්න අපි ඉගෙන ගන්න බඳු. හරිද? එහෙනම් ඔන්න එකක්. මේ තියෙන්නේ අපේ සාමාන්‍ය පරිසරයේ තියෙන පොල් පිත්ත. මේ තියෙන පොල් අර පිත්ත පොල් ඔලුව කියන්නේ. මේ තියෙන්නේ. එතකොට මේ පොල් පිත්තේ උඩ කොටස, ඒ කියන්නේ ගහට සම්බන්ධ වෙන කොටස පුතේ උඩට හිටින්නත්
අනිත් කොටස පහළට හිටින්නස් එක ගානකට ටිකක් කපා ගන්න ඕනේ. කපාගෙන ඒකත් උඩ කොටස ලොකු වෙන්න මේ හැඩේ වගේම පහළ කුඩා වෙන්න මෙන්න මේ විදිහට වටේට බිම හාරලා මෙතන වටයක් හාරලා ඒක හිටවන්න ඕනේ. හිටවලා මේ ආධාරක රවුම් වගේ තියෙන්නේ. ඒ වගේ ආධාරකයක් යොදලා මේක බඳින්න ඕනේ. බැඳලා දැන් මෙන්න මේකට අපි දානවා දිරණ කසල ටික. තේරුණාද? ඔන්න දැන් ඒකේ තට්ටු දැන් දිනපතා එකතු වෙනවා දානද ඉස්කෝලේ අතු ගන්නකොට එකතු වෙන ශාක පත්‍ර ටික මේකට දාන්න. අන්න එහෙම. එතකොට මේකේ දි รา පත් වෙන කොටස යටින් තමයි ඒකෙත් යන්නේ. එහෙනම් ඔන්න අපි පාසලේ ඉගෙන ගත්තුවේ ක්‍රම දෙක. එතකොට අපෙන් අහනකොට මේ රූප දෙක තමයි. කොම්පෝස්ට් සෑදීමට ඔබ ඉගෙන ගන්න කියලා අපි දැන් මේකයි නැත්නම් විවිධ ක්‍රම තියෙනවා රූප සටහන් දෙක අඳින්න. දැන් ඔන්න පුතාලා ඔයගොල්ලන්ට මේක තේරුණාද? මම මයික් එක ඔන් කරා කියන්න බලන්න තේරුණාද නැද්ද? Very good. Good. Right. එහෙනම් අපි දැන් පටන් ගමු. ඔයාලගේ ඔය හිස්තැන් දෙකේ මේ රූප දෙක අඳින්න ඕනේ පුතේ. මේ රූප දෙක ලස්සන අඳින්න. හැබැයි වැරදෙයි මොකද අර හැඩය ගන්නකොට උඩින් කුඩා වෙන්න පහලින් මේ උඩින් ලොකු වෙන්න පහලින් කුඩා වෙන්න ඉස්සලා දෙපැත්තෙන් රේඛා දෙකක් පුතා ඇඳ ගන්න ඕනේ. මෙන්න මෙහෙම ඉස්සලා අඳින්න යන කලින් පොඩක් බලන්න. පළවෙනි එක අඳිනකොට දැන් ඔයාලගේ ඔව් අඳින්න ඕනේ. මෙන්න මෙහෙමයි ඈ. මෙන්න මේ පැත්තේ එක මෙහෙම රේඛාව ඔන්න ඔය ඇන්ගල් එක මේ ඕක ස්ටාර්ට් කරමු අපි මේ පැත්තෙන්. ඊට පස්සේ අපි මේ පැත්තෙන් එකක් තියලාම අඳිමු. ඔන්න ඔහොම. දැන් තේරුණානේ? ඊට පස්සේ පුතේ මොකද දන්නවද කරන්න ඕනේ? ඔව් මෙහෙම ඇඳලා ඊට පස්සේ අහගන්න මෙන්න මෙහෙම එකක් ටිකක් ඈතින් අඳිනවා. ඉස්සෙල්ලා මේ පැත්ත ටික කොහොම ටික ටික ඔන්න ඔහොම ඈතින් ඈත. මෙන්න මෙහෙම. ඔන්න ඔහොම. මේ රේඛා ටික අපි මේක පුතේ දැන් ලීයක් විදිහට ඔයාලට ඇඳ ගන්නකොට මේක ඩබල් කරලා අඳින්න. මම මේ මෙහෙම එකක් ඇඳේ. මේ රේඛාව දෙකක් විදිහට අඳින්න. ඒ කියන්නේ දෙකක් කියන්නේ කොහොමද? මෙන්න මෙතනින් දැන් ඔයාලට තේරෙනවනේ මෙන්න මෙහෙම මේ රේඛා දෙකක් කොහොම ඇඳගෙන යන්න. එතකොට මේක ලීය කරගන්න පුළුවන් නේ උඩින් ඔහොම රවුම් කරලා. එහෙම මේක හදන්න ඕනේ, අඳින්න ඕනේ. ඔන්න ඔහොම. එතකොට මම මේකෙන් අඳින්න අමාරු හින්දා එහෙම ඇඳේ නැහැ. මෙහෙම ඇඳලා ඊළඟට එහා පැත්ත අඳිනකොට මේ මෙහෙම අඳින්න. ඔම් බලා ගන්න පුතා දැන් අර මේ අපිට පේන පැත්තනේ ඔය ඇඳේ. එතකොට එහා පැත්ත අඳිනකොට මෙන්න මේක පොඩ්ඩක් මෙතනට ළඟ විතරක් කොහොම ගෙනහිල්ලා තියන්න මේ. ඒක යටටම අඳින්න ඕනේ. එතකොට කැත වෙනවා නැත්තම් මේ. ඔහොම තියනවා වගේ විතරක් පෙන්වන්න මේ. ඔන්න ඔහොම කෝටු දෙකක්. මේ කෝටුව තියනවා වගේ. ඔහොම තියනවා වගේ නිකන් ඇඳලා පෙන්වන්න. පහලට අඳින්න එපා ඒක. ඒ කියන්නේ එහා පැත්තේ අපිට පේන්නේ නැහනේ. ඒකයි. හරි. ඔන්න ඔහොම. හරි. නැතුව නෑ මොනවද කරේ? ඊට පස්සේ බලන්න දැන් අපි කරනවා මෙන්න මෙහෙම. මම සිග්නල් නැතුව දැන් ජොයින් තුනේ මොකද්ද කිව්වේ? අදිස්සරේ ටියුට් එකේ මෙන්න මේ රූප සටහන අංක 2 අභ්‍යාසය කරන්න පුතේ පටන් ගන්න දැන්. මෙන්න මේකේ පුතේ වට මෙන්න මෙහෙම අඳින්න. ඊට පස්සේ වටයත් අර ඇතුලෙනුත් මේක නිකන් අර එහා පැත්තෙන් පේනවා වගේ ඔන්න ඔහොම පොඩක් තැනින් තැන රේඛාව මෙහෙම ඇඳලා දාමු. ඊට පස්සේ ඊළඟටත් දෙවෙනි එකෙත් මෙහෙම ඇඳලා අර පැත්තෙන් ඇතුලෙන් පේනවා වගේ අර අස්සෙන් එක තැනින් තැන කොහොම අඳින්න. ඊට පස්සේ මෙතනත් අපි මේක කොහොම ඇඳලා අර පැත්තෙත් එහෙම අපි තැනින් තැන කොහොම ඇඳලා මේක පොඩ්ඩක් තැනින් තැන බඳිනවනේ මේක නැත්නම් වැටෙනවනේ ඔක බැඳලා තියෙන්නේ. අපි හිතමු උණ පටියක් කියලා. උණ පටියක් බටපතුරු පටියක් ඒ වගේ රවුම් කරන්න. කවුද කතා කරන්නේ? රවුම් කරන්න පුළුවන් එකක් මේ විදිහට තියලා පුතේ මෙන්න මේ තැන් වලින් බඳිනවා. අපි මේකට ලනු හෝ රෙදි පටි හෝ සුදුසු ආධාරකයක් මේ ඒ බඳින්න යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ තැන් කිහිපයකින් මේක බැඳලා තියෙනවා කියලා මෙන්න මෙහෙම පොඩ්ඩක් පෙන්නන්න. ඔන්න. හරිද? දැන් මේක අඳින්න ඈ. right. Okay. දෙකම අඳින්න ඕනේද? අනිවාර්යෙන්. මේක දැන් රූප සටහනට අපිට දුන්නාම මේ වගේ රූපයක් තමයි දෙන්නේ. මොකද අපිට ඉගෙන ගන්න තියෙන රූපෙනේ දෙන්නේ අහනකොට. ඒතකොට අපි ඒක දැනගෙන ඉන්න. අනිත්ව කොහොම වුණත් ඒ රූප සටහන අපිට අදාළ එක
අපිට උගන්වන්න පෙන්නලා තියෙන එක අපි ඔයාලට කියලා දෙන්න ඕනේ. ඒ නිසා මේක අඳින්න ඕන. ඊළඟට ඕක ඇඳලා පස්සේ මේ පොල් පිටි වලින් ඇඳලා තියෙන එක ඒකත් අඳින්න ඕනේ. හරි? ඒක අඳිනකොටත් ඔය අතරම මම කියන්නම් මේ ඔළුව කොටස වාගේ එක ඔන්න ඔහම ඒ කෑල්ල ඉස්සලා අඳින්න ඕනේ. නේද? මෙන්න මේක ටිකක් කොහොම ඇඳලා යටට යනකොට ඒක කුඩා කරලා ගන්න. කෑල්ල ඇඳලා යටට යනකොට ඔන්න ඔහොම කුඩා කරලා ගන්න. ඔය විදිහට. එහෙම ඇඳ ගන්න. ඒකෙත් අර අනිත් පැත්ත කොටස අඳිනකොට ඒකෙත් අර යටටම අඳින්නේ උඩ අර පොල් මේවා ටික විතරක් මේ ඔළුව වගේ කොටස විතරක් පෙන්න ගන්න. ඔයාලට මම දීලා තියෙනවා හිස්තැන් දෙකක් අන්න එතන අඳින්න ඕනේ. තාම ඉවර නෑ සර්. සර් බේ සර් කොවින් ඉවරයි. සර් හරි. සර් හරි නෑ. සර් ඇඳලා ඉවරයි. සර් බේ සර් නෑ. සර් මේ තව කාලේ ඕනේද පුතා? ඔව් සර්. ඔව් සර්. නෑ සර්. නෑ සර්. කියපු අය ඉන්න නිසා අපි ටිකක් දෙමු නේද? සර් නෑ. කාලේ අවශ්‍ය නෑ. හරි. ඇති වෙයි නේද? මොකද කියන්නේ? ඇති සර්. ඇති සර්. ටිකක් පුරා දෙන්න ටිකක්. ඇති සර්. රයිට්. මේව කරමු. ඔක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් සර් හන්දර දෙන්නවා ඉන්න සර්. පස්සේ ඇඳගමු නේද? එහෙම බැරි වුණා නම් අපිට පුළුවන් පස්සේ ඇඳගන්න. හරි ඔව්. එහෙම නැත්නම් මම ඔන්න ගෲප් එකට දැම්මා ඔය පින්තූර දෙක. රයිට්. අපි ඊළඟ කොටසට බලමු. ඊළඟ කොටස බලමු පුතේ.
ප්‍රශ්න බලන්න. කොම්පෝස්ට් බඳුනට දැමිය හැකි කසල වර්ග කිහිපයක් ලියන්න. දැන් පුතේ අපි මේකෙන් ඉගෙන ගන්න මොකද්ද? කොම්පෝස්ට් හදන එකනේ. නේද? ඒ කියන්නේ පාසලේ හෝ ගෙදර අපි කොම්පෝස්ට් බඳුනක් හදන විදිහ. දැන් හදන විදිහ දැනගත්තට වැඩක් නැහැ. ඒකට දාන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. දැන් අපි ඕකට ගෙනල්ලා වීදුරු කටු, බෝතල් හැමදේම පොල් කටු ඔක්කොම ගෙනල්ලා දැම්මට හරියන්නේ නැහැ. මොකද ඇයි හරියන්නේ නැත්තේ? හා කියන්න හොඳ පුතාලා වගේ. මොකද ඒ හරියන්නේ නැත්තේ? කොම්පෝස්ට් වලට දිරන්න ඕනේ. කොම්පෝස්ට් වලට දිරන්න ඕනේ. හැබැයි අපි සාමාන්‍යයෙන් ගෙදරක හෝ පාසලේ කොම්පෝස්ට් එකක් හදනකොට දැන් දිරන සමහර ද්‍රව්‍ය තියෙනවා ලොකු කාලයක් යනවා. දැන් පොල් කටු වගේ දෙයක් ගත්තොත් ඉක්මනින් දිරන්නේ නැහැ. ඒකට ගොඩාක් කාලයක් යනවා. ඒ නිසා ඒ වගේ දේවල් අපි ඒකට දාන්නේ නැහැ. ඒකට අපි දාන්නේ කෙටි කාලයකින් දිරන දේවල් තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේවා. මොනවද තියෙන්නේ අපි බලමු පුතා. හරි ඔයගොල්ලෝම කියන්න බලන්න. ශාක පාත්‍ර වෙතලන එළවලු හා පළතුරු කොටස් වෙතලන දැව අලු. දැව අලු කියන්නේ මොනවද? දැන් ලිපේ තියෙන දර අපි ලිපට දාන දර ඇවුලුනාම ඉතුරු වෙන කොටස තියෙනවනේ. ඒක තමයි දැව අලු කියන්නේ. එහෙනම් පුතේ ඔන්න ශාකපත්‍ර, ඉවතලන එළවලු හා පළතුරු කොටස්, ඉවතලන පොල් කුඩු, දැව අලු. මෙවැනි දේවල් අපිට කොම්පෝස්ට් එකට දාන්න පුළුවන්. දැන් අපි හිතමු පුතේ දැන් කපන තනකොළ තියෙනවනේ. දැන් මිදුලකින් හරි කොහෙන් හරි කපලා දාන තනකොළ තියෙනවනේ. අන්න ඒ තනකොළත් පාවිච්චි කරන්න පුළුවන්. කපපුවාම අපිට දිරන්න කොම්පෝස්ට් එකට දාන්න පුළුවන්. හැබැයි අපි මේ වාගේ කොම්පෝස්ට් හදපු ඔය වගේ එකකට අපි ඉඳුල් දැම්මොත් දැන් ඒවා දිරන ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට ගෙදරක වගේ හදාගන්න එකකට දැම්මහම පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද ඒවා අර ඉක්මනින් කුණු වෙනවනේ. එතකොට ඉඳුල් වර්ග දාපුවාම ඒවා ගඳයි. අන්න ඒ ගඳ එන නිසා ඒක ගෙදරක අපිට එච්චර සුදුසු නෑ. ඒක නැතුව බැරිකමක් නෙමෙයි. අර ඒක දාපුවාම අර අපිරිසිදු වෙනවා. ඒ හින්දා ටිකක් අමාරුයි ඒ කොම්පෝස්ට් එකක් නඩත්තු කරන්න. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් ඕවට මෙන්න මේ වගේ දේවල් තමයි දාන්නේ. හරි. අපි මේ ටික ඔතෙන්ට ඇතුළත් කරගමු පුතේ. සර් ලියන්නම්. ඔව් ලියන්න මේ ටික ලියන්න. සර් ගිනිසීරියා කොළ. ඔව් ඒ ඔක්කොම පුතේ ශාකපත්‍ර වලට අයිති. ගිනිසීරියා කොළ, කැප්පටියා කොළ ඕන එකක් මේ ශාකපත්‍ර කොටට අයිති. දැන් අනකොළ වගේ උනත් ඒකට අයිති. හරි? ඇල්බීසියා. ඔව් ඒක තමයි. දැන් මෙතන ශාකපත්‍ර කියලා ලියපුවාම වෙනම ඒවා ලියන්න අවශ්‍ය නැහැ. දැන් ශාකපත්‍ර වර්ග මොනවද කිව්වොත් අපිට ඔයාලා කියන පිළිතුරු හරි. එතකොට ප්‍රශ්නයක් නැහැ. අපි ශාකපත්‍ර කියලා දීලා තියපුනකොට පොදුවේ තියෙන්නේ. නේද? ඒකයි. පොඩි ප්‍රශ්නයක් වුණා පුතේ කරන්ට් එක ගියා. අපි බලමු මේ කරන්ට් එක එන්නේ නැති අපේ ගෙදරට කරන්ට් එක ගියා. අපිටත් ගියා. නෑ මේ ඔව් ඒක හරි වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ කම්පියුටර් එකේ බැටරි එක ප්‍රශ්නයක් තියෙන. දැන් ඒකේ charge වෙලා තියෙන භාගයයි. බලමු අපි. හරි? මගේ ලැප් එකේ නම් සර් charge වෙලා තියෙන්නේ. ඔව්. පුතා මේක ලියලා ඉවරද? ඇත. ලියලා ඉවරයි සර්. සාමාන්‍යයෙන් සර්. ලියලා ඉවරයි සර්. ඉවරයි සර්. ඔව් සර්. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ.
සර් මට ස්ක්‍රීන් එක පේන්නේ ඒ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? නැහැ. ඔව් සර්. පේන්නේ නැහැ. පේනවා සර්. ස්ක්‍රීන් ෂෙයා තමයි තියෙන්නේ නම්. පේනවා සර්. ඔව්. සර් ඔව් අපේ පුතේ. ස්ලයිඩ් දී. සිග්නල් අඩු වුණාම පුතා පේන්නේ නැතුව යනවා ඉවරයි. හරි. අපි ඊළඟ කොටසට යමු. මේ බලන්න. පහත වගු පුරවන්න. රාත්‍රී කාලයේ පිපෙන මල්, දිවා කාලයේ පිපෙන මල්. ඔන්න බලන්න අපි ඉස්සලා දැන් මතකද ඔයාලට මම තාම ඒක ලිව්වේ නෑ. right. මේ බලන්න මොනවද? කඩුපුල්, සමන්පිච්ච, ඔයාලට මතකයි ඇටේරියා, සේපාලිකා, කුමුදු. රැයට පිපුණා නේ. අනිත් පැත්තට මොනවද තිබුණේ? දහස් පෙතිය, වතු සුදු, සූර්යකාන්ත, ඉද්ද, අරලිය. ඔන්න දැන් මම ඉස්සලා මූලින් කතා කරපු නිසා වැඩි කාලයක් මෙතෙන්ට ගන්න නැතුව පුතාලට මේක ලියා ගන්න කියන්න. හරි? සර් සර් ඉවරයි. සර් හරි. තව කාලේ ඕනේ අය ඉන්නවද? හරි. තව කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කාලය දෙමු. සර් ඉවරයි. හරි. ඊට පස්සේ බලන්න පුතේ සර් ඉවරයි. සර් ඉවරයි. පහත සටහන සම්පූර්ණ කරන්න සතුන් කියලා පුතා ගොඩක් මේ ඊතල දෙකක් පෙන්නලා පුතාලට බෙදලා දෙනවා රෑ සහ දිවා කියලා.
රාත්‍රී කාලේ පුතේ ගැවසෙන සතුන් ඉන්නවා දිවා කාලේ ගැවසෙන සතුන් ඉන්නවා. එතකොට දැන් ඔය අපි ගත්තොත් වවුලා මා වවුලා බකමූණා එතකොට ඒ කණාමැදිරියා වගේ සත්තු පුතේ රැට ඒගොල්ලන්ට අපි කියන නිසාචර කියලා. දවල් කාලේ යන අය ඉන්නවනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ගවයා ඔය වගේ සත්තු ඉන්නවා දවල්ට. නේද? ඔය මුගටියා ඒගොල්ලෝ දවල්ට. එහෙම දවල් කාලේ සමනලයා ඒ වගේ සත්තු දවල් කාලේට නේද? කුරුල්ලා හරිද? ඔව් කුරුල්ලෝ දැන් කුරුල්ලා කිව්වහම පුතේ දැන් ඔව් කුරුල්ල විශේෂ හරි දැන් බකමූණා ගත්තාම දැන් ඌ පක්ෂියෙක්නේ නේද? එතකොට සමහර පක්ෂි ඔව් දැන් බල්ලා කියන සතාට දිවා රාත්‍රී දෙකේම පුළුවන්. ඌසටත් එහෙමයි. එතකොට මේ කුරුල්ලෝ කිව්වහම දැන් සමහර කුරුල්ලෝ රැයට යන්නේ නැහැ. දිවා කාලේ දැන් උකුස්සා ගත්තොත් දිවා කාලේ නේද? උකුස්සා ඔය රාජාලියා එතකොට බට්ටිච්චා පැණි කුරුල්ලා ඒ වගේ සත්තු දවල් කාලේ නේද? අන්න එහෙම අපිට ගන්න පුළුවන්. ලේන බකුමුණා. ඔව් දැන් ලේන කියන සතා පුතේ රැයට යන්නේ නැහනේ. ලේන යන්නේ දවල්ට. දිවා කාලේට ඒකයි පුළුවන්ද? ලේන දිවා කාලේ. ලේන රැයට යන්නේ නැහැ. නේද? එතකොට මේ බලන්නකො මෙන්න අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ බල්ලා අපි දවල් කාලේ තමා හැබැයි බල්ලට රාත්‍රී කාලෙත් යන්න පුළුවන්. බලලා ගත්තොත් බලලට දිවා රාත්‍රී දෙකේම පුළුවන් එයාලට. මෙතකොට මේ බල්ලා සහ පූසා දෙන්නට දිවා රාත්‍රී දෙකේම පුළුවන්. දැන් පුතාලා මේ රාත්‍රී කාලේ ගොඩට අපි දිවා කාලේ ලියන්න එපා ඈ. කවුරුත් ලියන්න එපා දිවා කාලය. රාත්‍රී කාලේ ගොඩට අපි ලියමු මෙන්න මේ වවුලා. ලියන්න මං කියද්දි වවුලා බකමූණා වවුලා බකමූණා මීමින්නා කණාමැදිරියා වල්ලූරා හම්බාව කියලා සතෙක් ඉන්නවා. සර් වැලිමුවාට සර් කියනවාද සර් මීමින්න කියලා? පුතේ වැලිමුවා නම් නෙමෙයි. ඒ වැලිමුවා කියලා පොඩි සතෙක් ඉන්නවා මුව විශේෂයට අයිති කෙනෙක්. එයා නම් නෙමෙයි හැබැයි. සර් උලලේන. thank you sir. එතකොට හම්බාවා ගොළු බෙල්ලා. ඔය ගොළු බෙල්ලා විශේෂයෙන් ඔය රැටනේ ඉන්නේ කණ්ඩවල දැකලා තියෙනවනේ. ඔය ගල්කොළ. ඔව්. උනහ පුළුව සර්. ගැටිය හරිද? ආද උනහ පුළුව හරි. සර් පළඟැටියා පුළුවන්ද? පළඟැටියා ලිව්වා. හරි. පළඟැටියා ඒගොල්ලෝ රාත්‍රියට එන්නේ. එතකොට දවල් කාලේ දැන් අපි දැකලා තියෙන සත්තු මතක් තුනක් තියෙනවා. මේ බල්ලා පූසා ඇතුළත් හැබැයි මේක මතක තියාගන්න ඕනේ දිවා රාත්‍රී දෙකටම මේ බල්ල පූසෝ ඇවිදිනවා කියලා ඈ. උන්ට සංචරණය කරන්න පුළුවන්. අර රෑ කාලේ තියෙනකේ සත්තු 3 දෙනෙක් තව ඉතුරු වෙලා ඉන්නවා. අකමක් නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය ටික ලියා ගන්න. සර් දවල් කාලේ වලියන්න ඕන. ඔව් අපි බලමු දැන් දවල් කාලෙට කවුද? ඔය මේ පුතාලා දැකලා තියෙනනේ මොනරා දවල්ට හැසිරෙනවා. වඳුරා, උකුස්සා, ගිරවා, මයිනා නේද? එතකොට ඔන්න ඒ කට්ටිය දවල්ට. තලගොයා ඒගොල්ලෝ දවල්ට. සර් රාත්‍රී කාලේට මේ බල්ලා පුසයි ලිව්ව කමක් නැද්ද?
බෑ එහෙම ලියන්න එපා ඒකොටට. ඒක ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් දවල්ට මේ තමයි දාන්නේ. ඒ වුණාට අර අපි දෙකම ඒගොල්ලන්ට පුළුවන් කියලා දැනගන්න ඕනේ දවල් රාත්‍රී දෙකටම. ඒ පැත්තට දාන්න එපා බල්ලයි පූසයි. ඈ දිවා කාලේ කිඹුලොත් ඉන්නවද? කිඹුලා දවල්ට ඉන්නවා. දැන් ගොදුරු දැහැ ගන්නවනේ කිඹුලා දවල්ට. ගොදුරු දැහැ ගන්නේ දවල්ටනේ ඌ. සර්පයා ඔව් සර්පයෝ ඉන්නවා. සමහර දැන් සර්පයා ගත්තාම පොදුවේ සර්පයා කියපුවම ඔක්කොම අයිති. සමහර සර්පයෝ ඉන්නවා රාත්‍රියේ හැසිරෙන්නේ. සමහර සර්පයෝ ඉන්නවා දවල් කාලේට. දැන් අපි මාපිලෝ වගේ ගත්තොත් ඒ උන් දවල්ට එන්නේ නැහනේ. හැබැයි ගැරන්ඩියා සර්පයේ විශේෂණයි ඇති. ඒතකොට ගැරන්ඩියා වෙන්නේ දවල්ට. නේද? ඌ රැයට යන්නේ නැහැ. ඔය පොළඟ වගේ සත්තු රැයට ක්‍රියාකාරී. දවල් කාලයේ ගිරවත් හැසිරෙනව නේද? ඔව් ගිරවත් දැන් දවල්ටනේ පුතේ. යා දැන් ආහාර හොයාගෙන යන්නේ දවල්ට. අනිවාර්යෙන් ගිරවත් මේ දවල්ට තමයි යන්නේ. ඊට පස්සේ ඌ රෑ වෙනකොට ආපහු උගේ අර බෙනේට යනවා. එහෙනම් මම ගිරවා කියලා ලියන්න. ඔව් ගිරවා කියලා මේ දවල් කාලේ එකේ තියෙනවා. මේ තියෙන්නේ මම දීලක් තියෙනවා ගිරවා කියලා මේ. යට හරි බලන්න. ඔව් කපුටක් දවල් කාලේටයි තියෙන්නේ. අනේ ඉතරලේ යන්නේ දුවාරේ ඒක ගැත්තයි. නේද? ඔව්. හැසිරෙන සතෙක් නේද මයිනා? ඔව් මයිනා දවල් කාලේ හැසිරෙනවා. සර් සිංහයයි කොටියයි මේ හැසිරෙන දවල්ට අයිතිද සර් රෑපදුල්ලා රෑපදුල්ලා දවල්ට යන්නේ නැහැ පුතේ. ඌ රෑට යන්නේ. Thank you, sir. Sir. ඔන්න දවල් කාලේට සාමාන්‍යලයා දාන්න. සර් මම ලියලා ඉවරයි. හරි. ඒ ඇති නේද? ඊට පස්සේ අපි ඊළඟ එක බලමු. හා. දැන් මෙන්න මේක බලන්න පොඩ්ඩක් ඈ. Hi, my name is Niranjan and welcome to another episode of Chumpak's IQ, where we teach you simple science experiments that you can try at home. Now, depending on where you live, it's either raining or it's not. But irrespective of that, the best part about the rain is the rainbow. But because it's kind of rare, you're not going to be able to see much of it. But I'm going to teach you how to make it at home so you can see it whenever you want. So what are we going to need for this? Well, we're going to need some water, a bowl, a mirror and a phone. Well, really the tiny LED that's on the back of this phone. So let's බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද්ද මෙයා කරන්න යන්නේ කියලා බලන්න. මේ මිරර් කියන්නේ කණ්ණාඩිය. So let's get started. So we start off with a little bit of water in our bowl. Now the idea is to fill it up almost to the top, but leave just a little bit, and I'll explain why. Alright, so we have enough water. Now we take our mirror. Now because mine's an L-shaped mirror, I'm not going to bother taping it down, but I would recommend that you do if you don't have an L-shaped mirror. Place it at an angle in the water. Now half the mirror should be underwater, because this is where the magic happens. So now when I take my torch and shine it into the half of the mirror that's underwater, and on this card that I've placed here, you get the rainbow. How cool is that? දැන් පුතාලා දැක්කා මෙතන මෙන්න මෙහෙම දැන් මෙතන මේ ආලෝකය ලබා ගන්න මේ ෆෝන් එකේ තියෙන අර ටෝච් එක පාවිච්චි කරලා තියෙනවා. මේ කණ්ණාඩියට වතුරේ ඇතුලේ තියෙන කණ්ණාඩියට මේ ආලෝකය ගිහිල්ලා කණ්ණාඩියේ වැදිලා ආපහු ජලය හරහා ඇවිල්ලා මේ මෙන්න මේ මෙතෙන්ට යවලා තියෙන්නේ.
එතකොට මොකද්ද? වාජනයේදී තියෙන්නේ මොනවද? මොකේද? වාජනේ භාජනේ වතුර තියෙන පුතේ. වෝටර් කියලා කිව්වේ වතුරට. එතකොට දැන් මේකේ මෙන්න මේ ටෝච් එකෙන් මෙන්න මේකට මෙහෙම ආලෝකය යනවා. ඒකට කියන අපි දැන් මේක මම ඊළඟට වෙනම පැහැදිලි කරන්නම්. දැන් මේකෙන් වැදිලා කණ්ණාඩියේ වැදිලා ආපස්සට යනවා. හරිද? මේක නෙමේ කණ්ණාඩිය උඩ කෑල්ල තියෙන්නේ නේද? මේක මකමුකෝ. මේ ඇල කරලා තියෙන එකනේ. මොකද නැත්නම් ඇන්ගල් එකට තිබ්බේ නැත්නම් යන්න බැහැනේ. ඔන්න දැන් වෙන්නේ මෙහෙමයි. දැන් මෙයාට මේ මෙන්න මේ කණ්ණාඩිය මෙතන තියෙන්නේ. මේ කණ්ණාඩි වහපු කෑ පියනනේ නැත්තම් තියෙන්නේ. දැන් මේකේ වැදිලා මේ වතුර ඇතුලේ ගිල්වලා තියෙන්නේ. එතකොට මේකෙන් ආපස්සට යන එක මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. එතකොට ඔන්න ඔහම මේ කණ්ණාඩියේ ඔහම වැදිලා මේ හැම වෙලේම ආපස්සට එකක් යනවා. එතකොට ඔන්න ඔහම ගමන් කරනකොට මේ මෙහෙම ගිහිල්ලා මේ ගමන් කරනකොට ඒක ගිහිල්ලා වදින තැන තියෙනවා. බිත්තියක් හරි මොකක් හරි මෙතනට අපි සුදු තිරයක් රෙද්දක් ඇල්ලුවොත් නැත්නම් සුදු පාට බිත්තියකට ඇල්ලුවොත් අපිට මෙන්න මෙතන පේනවා දේ දුන්නේ වර්ණ ටික. මේ තියෙන්නේ ලාවට පේන්නේ ඒක. එතකොට මේ දේ දුන්නු වර්ණය නිරීක්ෂණය කරන ක්‍රියාකාරකම. රේන්බෝ කියන්නේ දේ දුන්නට නේ. ඒ වචනේත් මතක තියාගන්න. හරි. Now, if you can't see the rainbow really clear, you should try turning the lights down or maybe make sure that no light falls on the car that you're capturing it on. Now, let's move on to what's happening here. Now, before we begin, let's establish that visible light, white light, is actually made up of 7 colors. So when we shine light on the part of the mirror that's underwater, the light bends as it moves from air to water. But because the components of white light travel at different wavelengths, they bend to different degrees. These colors are reflected by the mirror, which you catch on the piece of the card. Now, light travel is an oscillation. We come and the My name is Niranjan. Thank you so much. Jump up. එතකොට අපි දේ දුන්නේ වර්ණ 7ක් තියෙනවා කියලා පුතේ අපි ඉගෙන ගන්නවා. මේ තියෙන්නේ අපිට තියෙන ක්‍රියාකාරකම. ඔයා ওই දැක්ක එක ඇසුරින් මේක අපි අඳින හැටි බලන්න යන්නේ. මම පුතාලට දීලා තියෙනවා. ඔතන බලන්න පහලින් ඇති. හිරු එළියේ වර්ණ පරීක්ෂා කර බැලීමට ඔබ කළ ක්‍රියාකාරකම ඇසුරින් පිළිතුරු සපයන්න. ඔයාලට පුළුවන් දවල් කාලෙට දවල් කියන්නේ උදේ වරුව ලේසි. මොකද ඇන්ගල් එකකට ඇන්ගල් කෝණයක්නේ ඇන්ගල් එක කියන්නේ කෝණයකට දැන් ඍජු කෝණයක් වගේ වුණොත් ඉර 12නේ. එතකොට අමාරුයි. 7 වගේ වෙලාව අපිට ලේසි ඉර තියෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් ඇස් මට්ටමට වගේ. එතකොට ලේසියෙන් මේ කෝණය හදා ගන්න පුළුවන්. වතුර බේසමක් අරගෙන කණ්ණාඩියක් මේකට දාන්න ඕනේ. කණ්ණාඩි කෑල්ලක්. දැන් ගෙදර අයින් කරන කණ්ණාඩියක් හරි එහෙම නැත්නම් අනිත් මොකක් හරි කණ්ණාඩියක් හොයාගෙන ඒ කණ්ණාඩිය පිරෙන මේ බේසමට වතුර පුරවලා කණ්ණාඩිය ගිල්ලවන්න ඕනේ. මේ තියෙන කණ්ණාඩිය. කණ්ණාඩියට කියනවා අපි මෙතනදී කැඩපත කියලා. කණ්ණාඩියට කියන පුතා අපි කැඩපත කියලා. එතකොට මේ සූර්යා මෙයා මේ ඊතලේ ගහදින් සූර්යා. මෙතන අපි ලියන්නේ රූප සටහන දෙන සූර්යා කියලා. මේකට කියන්නේ කැඩපත. කණ්ණාඩියට කියන්නේ කැඩපත කියලා. මේ තියෙන ජලයේ පිර වූ බඳුන මේ තියෙන්නේ බිත්තියක් නැත්තම් සුදු පැහැති බිසල් බෝඩ් එකක් ඒ වගේ දෙකක් මෙතන තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි කරන්නේ මේ සූර්යාලෝකය මෙයාට වට ගන්න එක. මෙන්න මෙහෙම වැදුනහම මේකට කියන අපි සූර්යාලෝක කදම්බය කියලා. ඒ එන සූර්යාලෝකය මෙහෙම ගිහිල්ලා මෙන්න මෙයාගේ වදිනවා. හරිද? එතකොට මේ මෙයාගෙන් එන කිරණ ටික කොහොම වදිනවා? ඒ වැදෙන එක මේකට යනවා. එතකොට ඔන්න ඔහම අපි මේක තමයි මෙතනින් කරගන්න ඕනේ. මෙහෙම ගිහිල්ලා මෙතන වදිනවා. එතකොට ඔන්න දැන් ඔහම එන මේ සූර්යාලෝක කදම්බය මෙහෙම පරාවර්තනය වෙනවා කියන පුතේ මේ ආපස්සට යන එකට. අපි ආපස්සට යන එකට කියන්නේ පරාවර්තනය වෙනවා. මේක හොඳට බලන්න මේ එන රේඛාව තමයි අහට යන්නේ. ඔය මාරුවේ එන රේඛාව තමයි ආපස්සට යන්න ඕනේ. ඒ පරාවර්තනය වෙන එක තමයි මේ බිත්තිය ගිහිල්ලා වදින්නේ. නැත්නම් අපි මෙතන අල්ල ගන්න ඕනේ බිසල් බෝඩ් එක සුදු පාට එක. එතකොට දැන් ඔන්න මේ අපි බැලුවේ අර ඉස්සලා ඔයාලා අර දැකපු ක්‍රියාකාරකම අපේ සූර්යාට දාලා. අපේ සූර්යාට අමුණලා තමයි මේ බලලා තියෙන්නේ. දැන් පැහැදිලි ඇතිනේ? ඔන්න. දැන් බලන්න මෙයාගේ අපිට පුළුවන්
මෙන්න මෙහෙම ඊතලයකින් පෙන්වන්න මේ කිරණ එනවා කියලා. මෙන්න මෙහෙම ඊතලයකින් දාන්න පුළුවන් මේ මෙහාට එන්නේ කියන එක සූර්යාගෙන් ඉඳන් එන්නේ කියන එක. මොහොම ඒක දාන්න ඕනේ. ඊතල මොනොම. එතකොට මේක යනවා කියන්න පෙන්වන්නේ ඊතලයේ අනිත් පැත්තට. ඒක තේරෙනවනේ? එතකොට ඊතල මාරු වුණොත් රූප සටහන වැරදි, පරීක්ෂණය වැරදි, ක්‍රියාකාරකම් වැරදි. එතකොට මේ විදිහට රූප සටහනේ ඔයාලා ඊතල පැහැදිලිව දාගන්න ඕනේ. මේ වගේ ඊතල මම ඔහොම තියෙන්න ඕනේ මේ පැත්තට ඈ. ඔන්න ඔහොම ඊතලේ. අතන මම පැහැදිලි නැති හින්දා යන්නේ මේ පැත්තට යන ඊතලයක් එන්න ඕනේ කියලා කියන්නේ. එන ඔන්න ඔහොම ඊතලේ යඳෙන්න ඕනේ කියලා කියන්නේ. හරි? එතකොට මේ මෙතන තමයි දේදුණු වර්ණය හැදෙන්නේ. කොහෙද? මෙන්න මේ පුතාලා දැන් බලන්න. ඕකේ. චුට්ටක් ඉන්නේ. මෙන්න මේ අපි මෙන්න මෙතන මේ එකතු වෙන තැනක් තියෙනවානේ. මෙන්න මේ එකතු වෙන තැන බිත්තියේ දේදුන්නේ පාට ටික මෙතන හැදෙනවා. මේක පේනවා දේදුන්නක් වගේම පාට ටික පේනවා. එතකොට ඔන්න ඕක අපිට තියෙන ක්‍රියාකාරකම. මේක වලට ගෙදරින් කරලා බලන්න පුළුවන්. අපි ඉස්කෝලේ ළමයින්ට කරන්න තියෙන ක්‍රියාකාරකම. ඉතින් ඉස්කෝලේ යන්න බැරෙන්නේ. ඉතින් මේක ගෙදරින් කරලා බලන්න. මේක කරන්න පුළුවන් එකක්. හරි? එහෙනම් ඔන්න දැන් රූප සටහන අඳින්න ඕනේ. පුතාට ඉඳ තියලා තියෙනවා රූප සටහන අඳින්න බලන්න. සර් රූප සටහන නම් කරන්න තියෙන්නේ. මෙන්න මේකේ මේ සර් සටහන අඳින්න නෑ. මේකේ අඳින්න තියෙනවනේ දැන් මේකේ ඊතල නැහැනේ. ඊතල අඳින්න ඕනේනේ. ඊතල අඳින්න කියලා කියන්නේ මේ ඊතල අඳින්න ඕනේ. දැන් මම මේක ඇඳලා නම් කරන්න ඕනේ. හරි? තේරුණා නැද්ද? තේරුණා සර්. ඒක තමයි. මං නන්දා මිතුල්. සර් මෙහෙට සිග්නල් නෑ. ඉවරයි සර්. නෑ සර්. ඉවරයි සර්. ඇන්දා සර්. නම් කරන්න ඕනේ සර්. දර්පණය කියලා ලියන්න මේ කණ්ණාඩියට දර්පණය. කණ්ණාඩියට කියන්නේ දර්පණය කියලා. මෙයාට සූර්යයා කියලා ලියන්න හිරුට. සර් එහා පැත්තේ තියෙන කණ්ණාඩිය නේද? අද දෙපැත්තම තියෙන කණ්ණාඩිය නේද? සූර්යයා කියලා ලියනකොට යයනු දෙකක් දාන්න ඕනේ. සූ යන්න, හල් රා යන්න, ය යන්න, යා යන්න.
එතකොට මේ ඊතලේ කණ්ණාඩිය මේ යට ඊතලෙන් පෙන්වන්නේ ඔයාලගේ ওই රූප සටහන් චුට්ටක් බලන්න මට ඊතල දාලා තියෙන තැන් පොඩ්ඩක් වෙනස් ඇති. මම දැන් මේක අනුව පෙන්වන්නේ ඒක තේරුම් ගන්න. මේ ජලය දාලා තියෙන බඳුන තමා පුතේ මේ අනිත් එක. ජලය දැමූ බඳුන. මේකට ලියන්න ජලය දැමූ බඳුන. නැත්නම් ජලය පිර වූ බඳුන. ජලය දැමූ බඳුන කියලා ලියන්නකො. ඒතකොට ලේසිනේ නේද? ජලය දැමූ බඳුන. ජල බඳුන. ජල බඳුන. සර්. ඔව්. ඊට පස්සේ සුදු පැහැති තිරය. මෙන්න මේ ඊතලයේ අර දේ දුන්නේ පාට වදින තැන තියෙන්නේ. ඒකට ඊතලයට එතන සුදු පැහැති තිරය කියලා ලියන්න. හරිද? මෙතෙන් ලියන්න සුදු පැහැති. සුදු පැහැති තිරය. සුදු පැහැති තිරය කියලා ලියන්න. හරි සර්. නම් කරාද? ඔව් සර්. සර් දීපත්. දර්පණය, ජල බේසම, සුදු පැහැති තිරය ඔය ටික නම් කරලා ඉවරයිනේ නේද? ඉවරයි සර්. ඉවරයි සර්. මේ තියෙන දේ දුන්න බලන්න. මෙන්න පුතේ දේ දුන්න මේ තියෙන දේ දුන්නේ වර්ණ ටික. පුතාලට දේ දුන්නේ වර්ණ මතක තියාගන්න මම කලින් කියලා දුන්නද මට මතක නෑ. දේ දුන්නේ ඇති පාට ටික කියන්න පුළුවන් මෙන්න මෙහෙම. රන් තැඹිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක් දකි. කියන්න බලන්න. රන් තැඹිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක් දකි. දැන් බලන්නකො මේ රන් ඔව් රන් කියන්නේ තැඹිලි තෑ කඩන කහ කොල්ලෙක්කෝ නිල් එතන නී ඉබ්බෙක් එතකොට ඕනනම් ඒක පුතාලා ලියා ගන්නකොයි මං කියපු වැකිය රන් තැඹිලි කඩන කොල්ලෙක් නැත්තම් කොල්ලා කියන්නත් පුළුවන්. ඒක පහසු විදිහකට ගන්න. රන් තැඹිලි කඩන කොල්ලා ඕන තැනක ලියන්න. නිල් ඉබ්බෙක් දකි. ඉබ්බෙක් කියන්නේ ඉන්දිගෝ, දකි දම්. එතකොට මේ උඩ පැත්තේ නම් තමයි පාට ටික ඔය කියලා තියෙන්නේ. රන් තැඹිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක් දකි. පුතාලා ලියලා ඉවරද? ඉවරයි සර්.
ඉවරයි සර්.